සියලුම ආතරයිටිස් රෝග සඳහා රාජපුර හන්දිතෙල ඔබ සුවෙන් තබයි. ආයුබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම භාග්‍ය ධනංජල කොල්ල ප්‍රථම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. අකණ්ඩව තෙවන දිනටත් ඊයේ කොවිඩ් ආසාදිතයින් 4000 ඉක්මවද්දී මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 4 සීමාව ඉක්මවයි. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත ප්‍රකාරව නිර්දේශ සහ තීරණ ඉදිරිපත් කිරීමට උපදේශක මණ්ඩලයක්. නීති විරෝධී වීතොග රැස් කරන ව්‍යාපාරිකයින්ගේ වීතොග රාජසන්තක කිරීමේ සූදානමක්. චීන ජනාධිපතිවරයාගේ දේශපාලන මතවාදය එරට අධ්‍යාපන විෂයමාලාව වෙත ඇතුළත් කෙරේ. මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 4 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. මේ අතර ඊයේත් මෙරට දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව අඛණ්ඩව තෙවන දිනටත් 4000 සීමාව ඉක්මවා ගියා. එනම් ආසාදිතයින් 4446 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. අකණ්ඩව මෙරට දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 4000 සීමාව ඉක්මවමින් ඊයේ දිනේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 4446 දෙනෙකු වාර්තා වුණා. එලෙස හඳුනාගත් ආසාදිතයින් අතර විදේශයන්හි සිට පැමිණි පුද්ගලයන් 19 දෙනෙකුද වනවා. මේ අතර ඊයේ දිනේදී මෙරටින් කොවිඩ් ආසාදිත මරණ 190ක් වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව දැක්වුණේ 7750ක් ලෙසයි. මියගිය පිරිස අතරින් 113 දෙනෙකුම පිරිමි පුද්ගලයන් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මියගිය පුද්ගලයන් අතරින් පුද්ගලයන් 150 දෙනෙකු වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් වෙනවා. කළුගොවිල ශික්ෂණ රෝහලේ ආනන්ද ධාරිතාවේ ඉක්මවා ගොහින් තියෙනවා. ඊට අමතරව ඇතුළත් වන තරුණ පරපුර සහ ළමුන්ගේ ප්‍රමාණය ඉහළ ගොස් තියෙනවා. මේ නිසා අපි රෝහලේ හෙද කාර්ය මණ්ඩලයේ විශේෂයෙන් සෞඛ්‍ය කාර්ය සහායක කාර්ය මණ්ඩලයේ විශේෂයෙන් හෙම්බත් වෙලා සිටිනවා. එක දිගට ගලා එන රෝගීන්ව ප්‍රතිකාර කිරීමට සහාය දැක්වීමට අවශ්‍ය නිසා මේ වෙන විට රෝහල් වල ධාරිතාවය උපරිමය ඔබට ගිහිල්ලා ඔක්සිජන් අවශ්‍යතාවය දිනින් දින ඉහළ යනවා. වෛද්‍යවරුන්ට මරණ පරීක්ෂකවරුන්ට කාර්ය මණ්ඩලයට ඒ මරණ පරීක්ෂණවත් තියාගන්න බැරි තරමට ඒගොල්ලගේ රාජකාරිය ඉතාමත් අපහසුතාවයකට පත් වෙලා තියෙනවා. COVID-19 ආසාදිත රෝගීන් සඳහා වූ නිවසේදීම ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදයට අනුව මේ වන විට 32143 දෙනෙක් සේවය ලබාගෙන ඉන්නවා. මේ අවස්ථාව වන විට 12466 දෙනෙක් තම තමන්ගේ නිවෙස්වල රැඳී සිටීමෙන් මේ සේවාව ලබා ගන්නවා. COVID ආසාදිත වෙන හැම පුද්ගලයෙකුටම මේ විදිහට නිවසේ රැඳී සිටීමෙන් ප්‍රතිකාර ලබා ගැනීමේ අවස්ථාව උදාවන්නේ 65 අතර අයට වගේම දැන්ගත රෝග කාලිත තත්ත්වයේ තියෙන කට්ටියට විතරයි සහභාගී වෙන්න පුළුවන්. ඒ වගේම ගර්භණී තත්ත්වය සති 34කට වඩා අඩු කාන්තාවන්ට විතරයි මේ ක්‍රමයට ඇතුල් වෙන්න පුළුවන්. එම සේවාව ලබා ගැනීමට හැකිවන්නේ මෙසේ ලියාපදිංචි වෙච්ච රෝගීන්ට විතරයි. නිවසේ රැඳී සිට ප්‍රතිකාර කරන ලබන කාලය තුලදී අවශ්‍යම දේ තමයි විවේකය. ඒ සමගම ලීටර 2ක් පමණ දියර කුමන දියරයක් හෝ ජෙල් නෙවීමකින් තොරව ශරීරය පවත්වා ගැනීම සඳහා භාවිතා කිරීම සුදුසු ආහාර ඒ සඳහා ලබා ගැනීම ඒ වගේම තමයි තමන්ගේ ඔක්සිජන් සාන්ද්‍රණය බලා ගැනීමට හෝ ඒ ශ්වසන පරීක්ෂාව දිගටම කර ගැනීමේ කටයුත්ත මගින් රුධිරයේ ඔක්සිජන් සාන්ද්‍රණය අඩුවීම නිසා ඇතිවන සංකූලතාවයන් දැන ගැනීමට හැකියාව ලැබෙනවා. මේ අතර හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වන්නේ. කෙසේ වුවත් ඒ මහතාගේ තත්ත්වය තරම් බරපතල නොවන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.
මේ අතර ගුවන් හමුදාපති එයා මාර්ෂල් සුදර්ශන පතරණ මහතා ස්වයං නිරෝධායනය සඳහා යොමු වී තිබෙනවා. ඒ ගුවන් හමුදාපතිවරයා සමග කටයුතු කළ පිරිසක කිහිප දෙනෙකු කොවිඩ් ආසාදිත බවට පසුගියදා හඳුනා ගැනීමත් සමගයි. මේ අතර එමිරේට්ස් ගුවන් සේවය ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර ගුවන් සේවා ලබන පළමු වනදා සිට යළි ආරම්භ කරන බව නිවේදනය කර තිබෙනවා. ඒ අනුව කොළඹ සහ මාලේ අතර සැප්තැම්බර් පළමු වනදා සිට දිනපතා ක්‍රියාත්මක වන මෙම ගුවන් සේවය ඩුබායි සහ මාලේ අතර මෙන්ම කොළඹ සිට ඩුබායි හරහා මාලේ දක්වාද ක්‍රියාත්මක ගුවන් සේවාවන්හි දිගුවක් ලෙසයි ක්‍රියාත්මක වන්නේ. මේ අතර මෙරටෙන් අත් කරන වැඩසටහන සඳහා චීන මහජන විමුක්ති හමුදාව විසින් ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවට කොවිඩ් මර්ධනයෙන්වත් මාත්‍රා තොගයක් පරිත්‍යාග කර තිබෙනවා. සයිනෝෆාම් මෙන්නත් මාත්‍රා ලක්ෂ 3ක් කෙලෙස පරිත්‍යාග කර ඇති අතර එය ලැබෙන 28 වනදා දිවයිනට හිමිවනු ඇති. මේ අතර කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීමේ වැඩසටහන් අද දිනේ දිස්ත්‍රික්ක රැසක ක්‍රියාත්මක වුණා. අපිට ගොඩාක් දකින්න මම ඉන්නේ මේ ෆයිසර් එක ගහගන්න. මම මේ ඉන්නේ මොඩර්න් ආවමක් එහෙම ගහලා කීප දෙනෙක් නොගහගෙන මැරිලා අද වාර්තා වෙලක් තියෙනවා. ඕක ලැබෙන දේ ගහන්න. Tamanට සිහිනයක් ඇති මේ ලෝකේ තියෙන හොඳම වැක්සින් එක ගහගන්න. නමුත් ඒ සිහිනය ඉටු වෙන්න කලින් Taman රෝගය වෙනදෙනවට වඩා හොඳයි ඉක්මනට ලැබෙන මාත්‍රාවක් ලබා ගන්න එක. කෙසේ වෙතත් සයිනෝෆාම් මෙන් අතේ දෙවන මාත්‍රාව ලබා ගැනීමට අද දින දික්කොය මූලික රෝහලට පැමිණෙන්නයි රෝහලෙන් කළ දැනුම් දීමක් මත එහිගේ ජනතාව අපහසුතාවයකට පත් වී තිබෙනවා. ඒ දෙවන මාත්‍රාව ලබා දීමට ප්‍රමාණවත් එන්නත් රෝහලේ නොමැති බවට රෝහල් බලධාරීන් සඳහන් කිරීමත් සමගයි. හොස්පිටල් එකෙන් කිව්වා 25 වෙනිදා තමයි බෙහෙත් විදින්න කියලා. අද උදේ ආවට පස්සේ කියනවා අද බෙහෙත් විදින්න යන්න කියලා. බීල් එකට 500ක් වේදම් කරගෙන ඇවිල්ලා බීල් එක තාම මෙතන තියෙනවා. දැන් ඒකටත් අපි සල්ලි දෙන්න ඕනේ. අපි මෙතනට ආවේ 6:45. දෙවෙනි මාත්‍රාව ගහන්න ඕනේනේ අපි. මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 46605ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 3,48,930ක් ලෙසයි. නිරෝධායනට ලක්කරන පවුල් සඳහා ලබා දෙන රුපියල් 10,000ක ආහාර අඩංගු බඩු මල්ල තෝරා ගැනීමකින් තොරව ලබා දෙන බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතාද ප්‍රකාශ කළා. රුපියල් 10,000ක අත්‍යවශ්‍ය යම්කිසි පවුලක් නිරෝධනය කරාපුවම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රජය විසින් ගත්තේ මීට අවුරුද්දකට පෙර. එතනදී කිසිම ගැටලුවක් තිබ්බේ නැහැ. ඒ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිරෝධනය කරන පවුලට ඒ පවුලේ පසුබිම නැත්නම් පවුලේ තත්ත්වය සලකන්නේ නැහැ. රජයේ දිනදරින් වගේම ඕනම තරාතිරම කෙනෙක්ට මේ රුපියල් 10,000ක අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සලකලා ලබා දුන්නා. මොකද ඒකට හේතුව තමයි අර මම කිව්වා වගේ ඉස්සල්ලාම සෞඛ්‍ය බලධාරීන්ගේ අවශ්‍යතාවය තියෙන්නේ දවස් 14ක් මේ නිවසේ රැඳවියන්ව නිවස තුලම තබා ගන්න. ඒ නිසා තමයි තීරණයක් ගත්තේ රජය මගින් සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් පරිදි ඒක තියාගෙන. ඒ නිසා ඒක එතනදී රාජ්‍ය නිලධාරීන්ට පෞද්ගලික අංශීය රැකියාවක් කරනවාද අඩු ආදායම්ලාභී පවුලක්ද කියන එක පිළිබඳව මෙතෙක් ඒ පිළිබඳව කිසිම ගැටලුවක් නැතුව තබා දීලා තියෙනවා. මේ ජීවනෝපාය අහිමි වෙන කියන ප්‍රේස අපි ගත්තොත් එimhe අපේ මේ පිටකොටුව ගත්තොත් පිටකොටුවේ ඉන්න නාටාමි මහත්තුරු ගත්තා. ඒ වගේම අපි හිතමු බුලත් පිට විකුණන පුංචි ව්‍යවසායකයෙක් වෙන්න පුළුවන්. තැඹිලි ටික විකුණන කෙනා. එහෙම නැත්නම් මේ සිල්ලර පුංචි කඩයක් කරගෙන යන කෙනෙක් ඉම්බ්‍රා. එහෙම නැත්නම් අපි සැලූන් එකක් කරන පුද්ගලයෙක් වෙන්න පුළුවන්. මෙන්න මෙවැනි පුද්ගලයෝ රාශියක් ඉන්නවා. කොළඹ දිස්ත්‍රික්කයේ ගත්තොත් 4,50,000කට අධික ප්‍රමාණයක් මෙන්න මෙවැනි ව්‍යවසායකයෝ නැත්නම් මෙම ජීවනෝපාය අහිමි වෙන පිරිසක් ඉන්නවා මෙවැනි අවස්ථාවක. එතකොට මෙවර තාමත්ම කෙටි කාලයකට. ඒ කියන්නේ දින 10ක් වැනි පුංචි කාලයකට උනත් බැංක මේ වෙනකොට නිරෝධන නීතිය ක්‍රියාත්මක කරනවා මුළු රටේම. ඒ අවස්ථාවේ උනත් මේ ජීවනෝපාය අහිමි වෙන පුද්ගලයන්ට ඉම්රාන් රජය සැලකිල්ල දැක්වුවා ඒ පුද්ගලයන්ටත් මේ රුපියල් 2,000 ජීවනෝපාය අහිමි වීම පිළිබඳව දෙන්න ඕනේ කියලා විශේෂයෙන්ම අඩු ආදායම්ලාභී ජීවනෝපාය අහිමි වීමේ පුද්ගලයන්ට. ගොඩක් අය දැන් අපි මගතොටේදී එහෙම යනකොට අහන ප්‍රශ්නය තමයි ඔය 2,000 දෙන්නේ කාටද? කොහොමද මේ 2,000 දෙන කට්ටිය අඳුනගන්නේ? අනේ ග්‍රාමීය කමිටු හරහා මේ ව්‍යවසායකයන් කවුද? නැත්තම් මේ ජීවනෝපාය අහිමි වෙච්ච පුද්ගලයන් කවුද කියන එක අඳුනගන්න. ඒක මම කිව්වේ කොළඹ දිස්ත්‍රික්කයේ ගත්තොත් 4,50,000කට වඩා පිරිසක් හිටියා ඒ මුල් අවස්ථාවේදී ජීව. හැබැයි ඒකට විවිධාකාර රජයේ වෙනත් දීමනා ලබන පුද්ගලයන් කණ්ඩායමක් හිටියා. ඒකට හරිය අපිට පැහැදිලි. ඒ කණ්ඩායම් ටික මේ සැරේ මොකද උන්ට යම් කිසි දැන් සමුද්ද දීමනාව කරලා සමුද්ද දීමනාව ලැබෙනවා. වැඩිහිටි දීමනාව, ආබාධිත දීමනාව, එවැනි රජයෙන් දීමනාවක් ලැබෙන පිරිස ඉවත් කරාන් පස්සේ අපිට ඉන්නවා තවත් ජීවනෝපායම පිරිසක්. ඒකිනුත් අපි තෝරගන්නවා. එවැනි පුද්ගලයන් තමයි මෙවර අපි ඉලක්ක කරගෙන තියෙන්නේ. තායිවානයේ විසින් දේශීය වශයෙන් නිපදවන ලද පළමු කොවිඩ් මර්ධන එන්නත ලබා දීම ආරම්භ කර තිබෙනවා.
සායනික අත්හදා බැලීම් තවමත් අවසන් කර නොමැති නමුත් පසුගිය මාසයේදී තායිවානයේ විසින් නිපදවන ලද මෙඩිජෙන් කොවිඩ් මර්ධන එන්නත හදිසි භාවිතය සඳහා එරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය හිමි වුණා. නමුත් බෙදා හැරීම ප්‍රමාදවීම සහ එරට ජනගහනය තුළ එන්නත පිළිබඳව වූ සැකේ හේතුවෙන් තායිවාන එන්නත ලබාදීමේ කටයුතු වලට බාධා එල්ල වුණු බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. කෙසේ වෙතත් එම එන්නත ආරක්ෂිත බවත් එන්නත පිළිබඳව විශ්වාසය තැබිය හැකි බවත් තහවුරු කරමින් එය පළමුවෙන් ලබා ගැනීමට තායිවාන ජනාධිපතිනි සෙයි ඉංග් උවෙන් පසුගියදා ඉදිරිපත් වී තිබෙනවා. මේ වන තෙක්ම මෙඩිජෙන් එන්නතේ ජීව විද්‍යාත්මක තුන්වන අධීරයේ පරීක්ෂණය අවසන් කර නොමැති තත්වයක එරට සෞඛ්‍ය නියාමනය විසින් ඒ සඳහා හදිසි අනුමැතියක් ලබා දීම විවිධ පාර්ශවයන්ගේ චෝදනාවට ලක්ව ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. කෙසේ වෙතත් මෙඩිජෙන් එන්නතේ නිෂ්පාදන සමාගම සඳහන් කර ඇත්තේ එන්නත පිළිබඳ විශාල ආරක්ෂක කාරණා කිසිවක් අනාවරණය වී නොමැති බවත් ඇස්ට්‍රාසෙනෙකා එන්නත මගින් නිපදවන ප්‍රතිදේහ තරම් එය ප්‍රබල නොවන බවයි. මෙඩිජෙන් එන්නත චීන නොවාවැක්ස් විසින් නිපදවන ලද එන්නතට සමාන ප්‍රතිසංයුක්ත ප්‍රෝටීන එන්නතක් වන බැවින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය උත්තේජනය කිරීම සඳහා දායක වන බවයි විදේශ මාධ්‍ය වාර්තා සඳහන් කළේ. මේ අතර නවසීලන්තය තුළ කොවිඩ් වසංගතයේ වත්මන් ව්‍යාප්තිය පිළිබඳව ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් විසින් ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. ඒ අනුව ඔස්ට්‍රේලියානු අගමැතිවරයා පෙන්වා දී ඇත්තේ ඩෙල්ටා ප්‍රභේදය හමුවේ මේ වන විට නවසීලන්තයේ මුහුණ දෙන තත්ත්වය සැලකීමේදී නවසීලන්තයේ උදාහරණයට ගනිමින් වෛරසය සදහටම තුරන් කිරීම සිදු කළ නොහැකි බව තේරුම් ගත යුතු බවයි. ඒ අනුව කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය හමුවේ කෙසේ හෝ තමන්ට කොවිඩ් රෝගයෙන් සදහටම ආරක්ෂා විය හැකි ඕනෑම ප්‍රාන්තයක් හෝ ප්‍රදේශයක් පිළිබඳ සිතනවා නම් එය අනුවන ක්‍රියාවක් බවද ඔස්ට්‍රේලියානු අගමැතිවරයා සඳහන් කර තිබෙනවා. මේ අතර කොවිඩ් වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදයෙන් ආරක්ෂා වීම සඳහා කොවිඩ් එන්නතේ තුන්වෙනි මාත්‍රාව හෙවත් බූස්ටර් මාත්‍රාව ලබා දීමේ වයස් සීමාව අවුරුදු 30ට වැඩි සියලු දෙනා දක්වා පුළුල් කිරීමට ඊශ්‍රායලය පියවරගෙන තිබෙනවා. ඒ අනුව ඊශ්‍රායල සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර ඇත්තේ ෆයිසර් බයෝඑන්ටෙක් එන්නතෙහි තුන්වෙනි මාත්‍රාව අවම වශයෙන් මාස 5කටවත් පෙරදී එහි දෙවන මාත්‍රාව ලබාගත් පුද්ගලයන්ට එන්නත්කරණය කිරීමට කටයුතු යොදා ඇති බවයි. මේ අතර ගත වූ දිනේ ලොව වැඩිම කොවිඩ් ආසාදිතයන් ඇමරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වී තිබෙනවා. ඒ අනුව ඊයේ ඇමරිකාවෙන් වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව දැක්වුණේ 1,47,619ක් ලෙසින්. එමෙන්ම ගත වූ දිනේ ලොව වැඩිම කොවිඩ් මරණ වාර්තා වී තිබුණේද ඇමරිකාවෙන් වන අතර එම සංඛ්‍යාව 1,134ක් වනවා. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත ප්‍රකාරව නිර්දේශ සහ තීරණ ඉදිරිපත් කිරීමට උපදේශක මණ්ඩලයක් පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ 1979 අංක 48 දරන ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතේ 13 වන වගන්ති අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් උපදේශක මණ්ඩලයක් පත් කර ඇතැයි ජනාධිපති නීති අධ්‍යක්ෂ ජෙනරාල් ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ හරිගුප්ත රෝහණදීර මහතා පවසා ඇති බවයි. හිටපු අගවිනිසුරු අශෝකද සිල්ලා මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම උපදේශක මණ්ඩලයේ සෙසු සමාජිකයින් ලෙස විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු AAR හෙයන්තුඩුව සහ විශ්‍රාමලත් සොලිසිටර් ජෙනරාල් සුහද ගම්ලත් යන මහත්වරු පත් කර තිබෙනවා. ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් සිරදනුවම් විදින සහ රැඳවුම් නියෝග මත අත්අඩංගුවේ පසුවන පුද්ගලයන් පිළිබඳව සොයා බැලීම, නිදහස් කිරීම, අප ලබා දීම ඇතුළු ඉදිරි තීරණ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට නිර්දේශ සහ උපදෙස් ලබා දීම මෙම මණ්ඩලයෙන් අපේක්ෂා කරන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. දීර්ඝ කාලයක සිට උපදේශක මණ්ඩලයක් පත් කර නොතිබීම හේතුවෙන් මෙතෙක් සිරගතව සිටි පිරිසට තමන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාවක් නොතිබූ බවත් මෙම උපදේශක මණ්ඩලය පත් කිරීමත් සමග එම සිරකරුවන්ට ඔවුන්ට ඇති ගැටලු ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමි වන බවයි හරිගුප්ත රෝහණදීර මහතා සඳහන් කර ඇත්තේ. නීති විරෝධීව වී තොග රැස් කරන ව්‍යාපාරිකයන්ගේ වී තොග රාජසන්තක කිරීමට කටයුතු කරන බව වෙළඳ මාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. අද පරිභෝග කටයුතු පිළිබඳ අධිකාරිය සභාපති මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නිලධාරී විශාල පිරිසක් පරිභෝග අධිකාරියේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අම්පාර දිස්ත්‍රික්කයේ කියන දිස්ත්‍රික්ක දෙකෙහි අතරමැදියන් විසින් විශාල තොග රැස් කරලා තියෙන තොග ඒ ගබඩා වටලලා ඒවා සීල් කිරීමේ කටයුත්ත මේ වන විට සිදු කරමින් පවතිනවා. මට පාරිභෝගික අධිකාරිය උසස් නිලධාරීන් වාර්තා කර තිබෙන ආකාරයට අද උදේ පාන්දර සිට දවල් වන විට හල් කිලෝ ලක්ෂ 40කට වඩා වැඩි ප්‍රමාණයක් බී කිලෝ ලක්ෂ 40කට වඩා වැඩි ප්‍රමාණයක් ගබඩා කරලා තියෙන ගබඩා 6ක් මුද්‍රා තබලා තියෙනවා, සීල් කරලා ඒ පිළිබඳ අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා කටයුතු කරලා තියෙනවා. දිගින් දිගටම එවැනි තොග ලියාපදිංචි නොකර නීතියට පටහැනි ලෙස ව්‍යාපාරික අරමුණෙන් ලාභ ලබලා පාල් මිල ඉහළ නංවන්න කටයුතු කරන ඒ අතරමැදියන් වැඩි දෙනෙක් ඒ තොග රැස් කිරීම පුරුද්දක් ලෙස කරගෙන ඇවිල්ලා තියෙනවා. ඒ සඳහා රාජ්‍ය බැංකු වලින්ම විශාල ණය මුදල් සපයලා තියෙනවා. මෝල් හිමියන් නොවන, ගොවීන් නොවන සාහල් මිල ඉහළ නැංවීම සඳහාම මැදිහත් වෙන අතරමැදි විශේෂයකට මෙලෙසින් වෙළඳ පොලේ හැසිරෙන්න ඉඩ දෙන්න බෑ. අපි දිගටම මේ
ක්‍රියාවලිය සිද්ධ කරනවා. පරිභෝග ආරක්ෂණ පනතේ සංශෝධනයෙන් පසු මේ වීතොග අපි රාජ්‍ය සන්තක කරන්නටත් අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී පනතේ සංශෝධන වලින් පසු. දැන් දඩය 2500 ලක්ෂය දක්වා වැඩි කරලා තියෙන නිසා සෑම සහල් වෙළඳ සැලකම සහල් වැඩිමිලට අලෙවි කරන අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීම ආරම්භ කරන බව බොහොම කරුණාවෙන් දැනුම් දෙන්න කැමැතියි. මේලොව සැමට සැමදේ එක ලෙසින් නොලැබෙන බව පසක් කෙරෙන රූපමය සාක්ෂියක්. ඒ වගේම ලද දෙයින් සතුටු වීම ගැන කියවෙන අපූරු කතාවක්. නෝවේ රාජ්‍ය උතුරු යුරෝපා කරයට අයත් සුන්දර රාජ්‍යයක්. ඒත් ඔබ දැනගෙන හිටියද? මේ මුළු පොලෝ තලයටම එක ලෙස ශක්තිය සපයන සූර්යාලෝකය නෝවේ රාජ්‍යයට එකසේ නොලැබෙන බව. ඔවු එක වෙලා තියෙන්නේ මෙන්න මේ විදියට. දේශගුණය අතින් සිතාගත නොහැකි තරමේ වෙනස්කම් ගොන්නක් මේ නෝවේ රාජ්‍යයෙන් දැකගන්න පුළුවන්. නෝවේ රාජ්‍ය පිහිටි ඉහළ අක්ෂාංශ මට්ටම නිසා මැයි මස අග සිට ජුලි අවසානය දක්වා නෝවේ රාජ්‍ය පිහිටි ආක්ටික් කවයට උතුරින් වූ ප්‍රදේශවලදී කිසි විටකත් ක්ෂිතිජයට පහළින් හිරු බැස යන්නේ නැහැ. එනිසාම නෝවේ රාජ්‍ය මධ්‍යම රාත්‍රී හිරුගේ දේශය විදිහටත් හඳුන්වනවා. ඒවගේම නොවැම්බර් මස අග සිට ජනවාරි අග දක්වා කාලය තුළ ආක්ටික් කවයට උතුරින් කිසි දිනක සිතිජයට ඉහලින් හිරුදා වන්නේ නැහැ. එනිසාම දීර්ඝ රාත්‍රියක් එක්ක කෙටි දිවා කාලයක් තමයි නෝවේ රාජ්‍යයට ලැබෙන්නේ. ඒ අතර හිරුගේ සරදමට ලක්වුණු මේ අපූර්ව රටේ එක් නගරයක් තමයි රූකන්. රූකන් නගරය දේශගුණික බලපෑම් විතරක් නිසා නෙවෙයි භූගෝලීය පිහිටීම නිසාත් හැමට එකසේ ලැබෙන හිරුවලිය ලබා ගන්න ගොඩක් මහන්සි වෙලා තියෙනවා. රූකන් නගරය ඉදිවෙන්නේ කාර්මික නගරයක් විදියට. ඒත් විශාල කඳු දෙකක් අතර නිම්නයක පිහිටි මේ රූකන් නගරය කඳුවල සෙවනැල්ල වැටීම නිසා හිරුවෙලිය නොලැබෙන ප්‍රදේශයක් වුණා. ඒත් රූකන් ගම්මානයේ තිබූ සම්පත් සහ කර්මාන්ත නිසා මේ නගරයට හිරුවෙලිය ලබාගන්න මේ ගම්මානයේ මිනිසුන් බොහෝ වෙහෙසුනා. ඉතින් මේ තමයි ඊට ඔවුන් යෙදූ පිළියම. කඳු මුදුන්වල විශාල තලදර්පණ සවිකරමින් හිරුගේ ආලෝකය පරාවර්තනය කර මේ ගම්මානය ආලෝකමත් කරන්නට ඔවුන්ට හැකි වුණා. ඔවුන් බලාපොරොත්තු වන තරමේ හිරුවෙලියකින් නොලැබුණත් දිගු අඳුරු කාලය මගහරවා ගන්න අන්තිමට ඔවුන්ට පුළුවන් වෙනවා. දන්නවද? මේ විදියට හම්බෙන් හිරුවෙලිය දකින රූකන් වැසියන් මේ හිරුවෙලිය දකිනකොට අප්‍රමාණව සතුටු වෙනවලු. ඒත් එක්කම තව දෙයක්. මේ රූකන් නගරයේ සිදුවීම අපිට හොඳ පාඩමක් කියලා දෙනවා. ඒ තමයි මේ ලෝකෙ කිසිම දෙයක් කිසිම කෙනෙකුට එකසේ නොලැබෙන බව. ඒත් ලැබුණු දෙයින් සතුටු වෙන්න අපි හැමෝටම පුළුවන්. හරියට රූකන් ගමේ මිනිස්සු වගේ. අවධානය විදෙස් පුවත් වෙත. චීනය විසින් සිය ජාතික අධ්‍යාපන විෂය මාලාව වෙත චීන ජනාධිපතිවරයාගේ දේශපාලන මතවාදය ඇතුළත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ෂී ජින්පින්ගේ සිතුවිල්ල නමින් නවයොවුන් වියේ චීන දරුවන් හට මාක්ස්වාදී විශ්වාසයන් තහවුරු කර ගැනීමට උපකාරී වන අයුරින් මෙලෙස සිය ජාතික අධ්‍යාපන විෂයමාලාව වෙත චීන ජනාධිපතිවරයාගේ දේශපාලන මතවාදය ඇතුළත් කර ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. එමෙන්ම ඒ සඳහා එරට අධ්‍යාපන අමාත්‍යංශය නව මාර්ගෝපදේශයක්ද නිකුත් කර තිබෙනවා. ඒ අනුව ප්‍රාථමික පාසල් සිට විශ්වවිද්‍යාලය දක්වා විෂයමාලාවන්ට මෙලෙස මාක්ස්වාදී විශ්වාසයන් තහවුරු කිරීම ඇතුළත් කර ඇති බවයි එරට මාධ්‍ය වාර්තා සඳහන් කළේ. එය සමාජයේ විවිධ ක්ෂේත්‍රයන්හි පාලක චීන කොමියුනිස්ට් පක්ෂයේ කාර්යභාරය තහවුරු කර ගැනීම සඳහා චීන ජනාධිපති ෂී ජින්පින් ගත් නවතම උත්සාහය බවද එම මාධ්‍ය වාර්තා කර තිබෙනවා. පසුගිය 2018 වසරේදී චීනයේ ඉහළම ආයතනය ෂී ජින්පින්ගේ චින්තනය ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමට කටයුතු කළ අතර එතැන් සිට ඇතැම් චීන විශ්වවිද්‍යාල හරහා දේශපාලන අවබෝධය තරුණ අංශ වෙත ලබා දී තිබෙනවා. මේ අතර ගෝලිය කොවිඩ් වසංගතයෙන් පීඩාවට ලක් වූ අඩු ආදායම්ලාභී රටවලට සහයවීමේ වැඩසටහන යටතේ තමන්ට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඇමරිකානු ඩොලර් බිලියන 2.75ක මුදලක් ලැබුණු බව පාකිස්තාන මහ බැංකුව විසින් ප්‍රකාශ කර තිබෙනවා. එම මුදල පාකිස්තානයට හිමිව ඇත්තේ ජාත්‍යන්තර අරමුදල මගින් ප්‍රකාශයට පත් කළ ඩොලර් බිලියන 650ක විශේෂ ආදාන හිමිකම් වැඩසටහන හරහා බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එමගින් සමාජික රටවල විදේශ සංචිත ශක්තිමත් කිරීමට මෙන්ම ගිනුම් ශේෂයන් පියවා ගැනීම සඳහා සහයවීමට අපේක්ෂා කෙරෙනවා. පාකිස්තානයට 2019 වසරේදීද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ඩොලර් බිලියන 6ක මූල්‍ය ආධාරයක් ලබා දීමට එකඟ වූ නමුත් පසුගිය මාර්තු මාසයේ ලැබිය යුතු එහි 6 වන වාරිකය පාකිස්තානයට මෙතෙක් ලැබී නොමැති බවයි එරට මාධ්‍ය වාර්තා කර ඇත්තේ. දිනක සටහන් නිමවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කමටයි මේ අවධානය.
හෙට අගෝස්තු 26 වෙනිදා. බ්‍රිතාන්‍ය ජාතිකයන්ට එරෙහිව දියත් කළ මහතලා හටනේ අභීත නායකයෙකු වූ කුඩාපොළ හිමියන් ටොරින්ටන් සාමිවරයාගේ අණ පරිදි වෙඩි තබා ඝාතනය කර ඇත්තේ 1848 වසරේ අගෝස්තු මස 26 වන දිනයි. මෝටර් රථ පිළිබඳ මෙරට ප්‍රථම ආඥා පනත එවක රාජ්‍ය මන්ත්‍රණ සභාවේදී සම්මත කර ඇත්තේ 1927 වසරේ අගෝස්තු මස 26 වන දිනයි. කාන්තා අයිතිවාසිකම් සහ සමාන ලෙස සැලකීම සඳහා වූ අරගලේ ඉතිහාසය සිහිපත් කරමින් ඇමරිකා එක්සත් ජනපදය විසින් නම් කරන ලද කාන්තා සමානාත්මතා දිනය සෑම වසරකම අගෝස්තු මස 26 වන දිනට යෙදී තිබෙනවා. ඒත් සමගින් ශ්‍රද්ධා රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වෙනවා. හමුයමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.